සරණයි පින්වත් ඔබ හැම දෙනාටම බෞද්ධ රූපවාහිනී නාලිකාව සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කරන මේ පෙහි දායකත්ව ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන දම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජනීය කහකොල්ලේ සෝමවංශ පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාවට දායකත්වය ලබා දෙනවා බේගම යටවත්ත පාරේ පදිංචි අනුරශාන්ත අබේසිංහ මහතා සහ එම මෑණියන් වන ආර්යවතී ඊශ්වරගේ මෑණියන් ඇතුළු පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන් සහ නෑදෑ හිතවතුන් විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පදුමුත්තරස්ස භගවතු සුජාතෝ නාම ශාවකෝ පංසුකෝලං ගවේසන්තෝ සංඛාරේ චරති තදා නගරේ හංසවතියා පරේසංභතකෝ අහං උපන්ඩ දුස්සං දත්වාන සිරසාබි වාදියං තේන කම්මේන සුකතේන චේතනා පනිදීච ජහිත්වා මානුසං දේහං තාවතින්සේ අගච්ඡහං තීති. සදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ චූල ගච්ඡ කියලා හිටිය මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ අතීත සංසාර ප්‍රවෘත්තිය ගෙනහර දක්වමින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කළ දේශනයක් මේ මාතෘකා කළේ. බෞද්ධ නාලිකා ඔස්සේ විසුරුවා හරින මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ බියගම යටවත්ත පාර පදිංචි අනුරශාන්ත අබේසිංහ මහත්මයා සහ එම මෑණියන් වන ආර්යවතී ඊශ්වරගේ මාතාව ඇතුළු දරුමුණුබුරන් සහ නෑදෑ හිතවතුන් මේ සියලු දෙනා සහ සම්බන්ධව තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. අභාව ප්‍රාර්ථන ඥාතීන් පින් පිණිස
ජීවත්වන ඥාතීන් පින් පිණිස මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරනු ලැබෙනවා. රටට ලෝකයට ආශිර්වාද කිරීමත් බොහොම වැදගත් කාරණයක්. පින්වත්නි, මේ බුදු දහම කලාතුරකින් ලෝකේ හම්බ වෙන්නේ. ඒ නිසා මේ පින්නතුන්ලාට තුනුරුවන් සරණ යාම, පන්සිල් සමාදන් වී රැකීම, පෝයට අටසිල් ගැනීම, උදේ හවස බුදුන් වැඳලා මල් පහන් ගිලන්පස පූජා කිරීම, සමහර විට දානමාන පූජාවන් කරගන්නට ලැබිලා තියෙනවා. ඒ අතර තමන්ගේ සලාක දාන, සංඝික දාන, ධර්ම දේශනා පැවැත්වීම, භාවනා කිරීම වැනි පින්කමුත් කරගන්න. මව්ට සැලකීම, පියාට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම. ඒවත් බුදු දහමෙන් අපට ලැබිච්ච දායාදේ. පරලෝකීය ඥාතීන්ට පින් දීම. කෙනෙක් පරලෝ ගියාම අනිවාර්යෙන් අපි දින 7 3 මාසේ වර්ෂ පූර්ණ පින්කම් පුළුවන් හැටියට සිද්ධ කරලා පින් දෙනවා. මේන් අපට ලැබෙන්නේ උතුම් පිනක්. එහි විපාක සැප ලබා දීමයි. පිනේ විපාක සැප ලබා දීම. පින කියන්නේත් කුසල් කියන්නේ දෙකම එකයි. එකම තේරුම. දෙකෙන්ම කරන්නේ එකම තේරුම, එකම දෙයයි, සැප ලබා දීම. ලෞකික සෝය, ලෝකෝත්තර සෝය කියලා දෙකකට බෙදෙනවා. ඔය අපි කරන සියලු පින්කම් වලින් එකපාරම රහත් වී නිවනට යන්නේ නැහැ. දීර්ඝ කාලයක් යනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේට 20 අසංකේය කල්පලක්ෂයක් ගියා නිවනටපත් වෙන්න. සරියුත් මොගලන් දෙනම වහන්සේට එක් අසංකේය කල්පලක්ෂයක් ගියා නිවනට යන්න. අනිත් රහතන් වහන්සේලාට කල්පලක්ෂයක් ගියා. එහෙනම් මේ යන ගමන දවසකින්, දෙකකින්, තුනකින් අපට සංසාර දුකින් නිදහස් වෙන්න බෑ. තණ්හාව තියෙනවා, තරහව තියෙනවා. ඒවා මුළුමනින් ඉවත් වෙන්න ඕන. ඒකට දීර්ඝ කාලයක් ගත වෙනවා. අපි දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ ඒ අකුසල මූල ටික ගලවලා දාන්න, සුණු විසුණු කරගන්න. මේ බුද්ධ ශාසනය නිසා ඔබ අප සියලු දෙනා මේ වෙනකොට විශාල පුණ්‍ය සම්පත්තියක් රැස් කරන් තියෙනවා. සංසාරෙවත් ගෙවා නිම කරන්න බෑ. ඒ වුණාට පින්කම් කරලා ඇති කියලා හිතන්න හොඳ නැහැ. අසන්තුට්ඨිතා කුසලේසු ධම්මේසු අප්පටිවානිතා පදානස්මි. ඒ බෝසත් චරිතයකෝයි කියවෙන්නේ. මොනතරම් පින්කම් කළත් සෑහීමකට පත් වෙන්න එපා කියනවා. ඒ කියන්නේ පුළුවන් තරම් පින් කරගන්න. අප්පටිවානිතා පදානස්මි, වීරිය අතහරින්නත් එපා කියනවා. මේ ජීවිතයේ අවසන් හුස්ම දක්වාමත් ඔය කරුණු දෙක තියෙන්න ඕන. සංසාරෙත් තියෙන්න ඕන. එතකොට තමන් කවම දවසකවත් සතර අපායාදී තැනකට වැටෙන්නේ නැහැ. දුගී දුප්පත් අසරණ භවකට පත් වෙන්නේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුෙක් වන්නේ නැහැ. ඉස්සුරුමත් ජීවිත පෙළක් ලබනව රහත් වන තුරු. මේ කවුරුත් අහලා ඇති නිතර ජෝතිය කියලා හිටිය මහරහතන් වහන්සේ නමක් බොහෝම පින තියෙනවා. උතුරා යන පින. එතුමා අතීත සංසාරයේ බොහෝම පින් කරගෙන එන කෙනෙක්. ඒ අතර විපස්සී කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විහෙර විහාර හදලා පූජා කළා. දානමාන පූජා කළා. බණහන් දෙන අයට තෑගි බෝග දුන්නා. කෑම බීම දුන්නා.
ඒ විදිහේ තුනුරුවන්ට පුදුම ගෞරවයක් දැක්කෝ. ඒ පිනෙන් බලන්න කල්ප 91ක් සුගතියේ හිටි. මේ බුද්ධ ශාසනය වෙනකොට දීප්තිමත් ජීවිතයක් බැබලෙන ජීවිතයක් හම්බ වුණා. ඒ නිසා දරුවට දෙමව්පියෝ නම තැබුවේ ජෝතිය කියලා. බැබලෙන්නේය. එතුමා මව් කුසට ආපු දවසේ ඉඳලම අම්මට බොහොම සරුසාරයි. කෑම බීම ඉඳුන් හිටුන් සියලු සම්පත් ලැබෙනවා. පියාටත් ඒ වගේ. දෙව්රකවරණයත් ඒ වගේ. උපදින දවසේ තමයි රත්තරන් රිදී දිලිසෙන්න පටන් ගන්න. ආන්න ඒ නිසා දරුවට ජෝතිය කියන නම දැම්මා. අවුරුදු 16 දී මෙතුමට ලැබුණ ලොකු මාලිගාවක්. අද වුණත් ඔය විශාල මිනිස්සුන්ගේ මාලිගා කෙත්වතු ලැබිලා තියෙන එයාගේ පින. ඒ වගේ මෙතුමාටත් ලැබුණේ පිනට විපස්සී බුදුරජාණන් වහන්සේට විහෙර විහාර හදලා පූජා කරපු අවසාන පිනේ විපාකය. ඒ මාලිගාවත් අතහැරලා මහාන වුණා. නොබෝ දවසකින් රහත් වුණා. මේ රහතන් වහන්සේ ගහක් මුල වැඩ ඉඳගෙන නිතරම කියනවා අනේ සැපයි කියලා. මේක ඔය ළඟපාත යන භික්ෂුන් වහන්සේලාට ඇහිලා හිතන මේ මාලිගාව මතක් වෙලා වෙන්න ඇති. සිටු ගෙදර මතක් වෙලා වෙන්න ඇති. මහානකම එපා වෙලා වෙන්න ඇති මේ අනේ සැපයි කියන්නේ. බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කළා ස්වාමීනි මේ අසවල් හාමුදුරුවෝ මේ ගහක් මුල වාඩි වෙලා අනේ සැපයි කියලා. බුදුරජාණන් වහන්සේ සියලු තතු දන්නවා. නමුත් කැඳෙව්වා. හැන්දෑව. ඇත්තද මහාන මේ කියන කතාව ඔබ මේ ගහක් මුල වාඩි වෙලා අනේ සැපයි කියලා නිතර කියනවායි කිව්වා. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ සියලු තතු දන්නවා. හැම දෙනාගේ දැනගැනීම පිණිස මම කියන්නම් කිව්වා. ස්වාමීනි යම් වෙලාවක මම රහත් බවට පත් වූයේ වීනම් ඒ මොහොතේ පටන් මට සිටු මාලිගාව සිටු ගෙදර සිටු සම්පත් මතක් වුණේ නැහැ. ඔබ වහන්සේගෙන් මට ලැබුණ දායාදයක් තියෙනවා. නිර්වාණය. මෙන්න මේ නිර්වාණ සෝය ගැන හිතනකොට පුදුම සතුටක් දැනෙනවා. සංසාර දුකින් නිදහස් වුණා. මින්මතු සසර කිසිම දුකක් මට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මම නිර්වාණය ගැන හිතලා අනේ සැපයි කියනවා. භික්ෂූන් විස්මයට පත් වුණා. මහාන වෙලා වැඩි දවසක් නැහැ රහත් බවට පත් වෙලයි කියලා. එතකොට බලන්න මේ නිර්වාණය කියන එක මොන තරම් වාසනාවන්තද කියලා. මේ ලෝකයේ තියෙන කිසිම කරදර පීඩා මොකුත්ම නැහැ. වන සතුන්ගෙන්වත් කරදර නැහැ. ඔය තිස්ස කියන මහරහතන් වහන්සේ නමකට පවන් සලනවා ඇතා ඇවිල්ලා. වන සත්තු. ඒ සත්තුත් දන්නවා මේ හාමුදුරුවන්ගේ සුවිශේෂී ගතියක් තිබෙනවා. සාන්ත සිසිලසක් තිබෙනවා. ඒ කරුණා මෛත්‍රී දයාව අනුකම්පා ගුණවල උසස් තැනකට ඇවිල්ලා. මෙස්සෙක් මදුරුවෙකුටවත් කරදරයක් නැති ජීවිතය රහතන් වහන්සේගේ ජීවිතය. නිරාහාරව දින 7ක් ඉන්න පුළුවන් නිරෝධ සමාපත්තිය. 7 වෙනි දවසේ කවුරු හරි ඇල්පන් වීදුරුවක් දන් හැන්දක් බෙදුවොත් එදා හැන්දෑවෙම විපාක ලැබෙනවා. ඒ නිරෝධ සමවතේ තිබෙන බලය ශක්තිය ආනුභාවය. සංසාර දුකින් නිදහස් වීම සඳහා තමයි අපි කවුරුත් මහන්සි ගන්න ඕන. මේ සංසාර දුක කියන එක පින්වත් සීමාවක් නැහැ. ඔබ අප සියලු දෙනා හිටියේ මව් කුසක් තුල. ඒ මව අපි මොනතරම් දුකක් වින්දද? ඉපදෙනකොට ළමා කාලේ මොන තරම් අපි දුකක් විඳලා තියෙනවද? එක මෙනෙහි කරන්න කිව්වා.
මේ වෙනකොට බලන්න වයසට යනවා, ජරා ජීර්ණ වෙනවා, කෙස් ටික පැහැෙනවා, දත් ටික වැටෙනවා, ඇඟ රැලි වැටෙනවා, නැගිට ගන්න බෑ. වාඩි වෙන්න බෑ. මෙන්න මේක තමයි ආදීනව. අපායේ සත්වෝ පැය 24ම දුක් විඳිනවා. සමහර සත්තු පන පිටින් කෑලි කෑලි වලට කපනවා. කොයිතරම් භයානක. දවසක් බුදුරජාණන් වහන්සේ බද්ධ වර්ගීය ස්වාමීන් වහන්සේලාට පුදුම දේශනාවක් කළා. මහණෙනි ඔබත් මමත්. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා 39යි බුදුරජාණන් වහන්සේ. අතීත සංසාරේ එළුවන් වෙලා, බැටළුවන් වෙලා, කුකුලන් වෙලා, ඌරන් වෙලා, රාජ අපරාධ කරුවන් වෙලා ගෙල සිඳුම් ලැබූ වාර අනන්තය අප්‍රමාණයි. එයින් නිකුත් වී ගිය ලේ එකතු කළා නම් මේ සාගරයට වැඩි කිව්වහම භික්ෂූන් විස්මයටපත් වුණා, බයටපත් වුණා. මේ ලෝකේ බෙල්ල කැපිච්ච නැති කෙනෙක් නැහැ කියන එක මේ කියන්නේ. ඇයි ඔබත් මමත් කියලා කිව්වේ? බුදුරජාණන් වහන්සේගෙත් බෙලි කැපුම් ලැබිලා ඒ ලේ එකතු කරා නම් සාගරයට වැඩි. ඒතර මොන සංසාරයක්ද බලන්න. අන්නේ සංසාරයේ ගැන හිතලා දුක හිතලා මේ දුකෙන් නිදහස් වෙන්න කියලා තමයි නිතරම බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ. අද මේ මනුස්ස ජීවිතය නිසා ඩිංගක් සමහර විට දුක දැනෙන අඩු ඇති. නමුත් වයසට යන්න යන්න දුක තදින්ම දැනෙනවා. සමහර දරුවෝ මවුට පියාට සලකන්නේ දෙමව්පියන්ට දරුණු වේදනාවක් දුක දැනෙනවා. ඉඳුන් හිටුන් කෑම බීම ඇඳුම් පැළඳුම් බොහෝ දෙනෙකුට නෑ දුක තදින්ම දැනෙනවා. පිළිකා රෝග වකුගඩු රෝග නිසා දුක් විඳිනවන්න දුක දැනෙනවා. අන්න ඒ විදිහට දුක ගැන හිතලා මමත් ඔය දුකට පත් වෙනවාය කියන කාරණය නිතර මෙනෙහි කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දුන්නා. දීලා කිව්වේ දාන සීල භාවනා පින්කම් වැඩි කරගන්න කිව්වා. හිසගිනි ගත්ත කෙනෙකුගේ ගින්න නිවා ගන්නට මහන්සි ගන්න වගේ සංසාර දුකෙන් නිදහස් වෙන්න දාන සීල භාවනා පින්කම් කරගන්න කිව්වා. මම වයසට ගිහිල්ලා පින් කරනවා එහෙම හිතන්න එපා කිව්වා. අදාදම පින්දහම් කරගත්තොත් අදාදමයි විපාක. දැන් අවුරුදු 7-8 වයසේ පින් කරන අය අවුරුදු 7-8ේදීම රහත් බවින් නිවනටපත් වෙන්නේ. තරුණ වයසේදී පින් කරපු අය තරුණ වයසේදී. මහලු වයසේදී පින් කරපු අය මහලු වයසේදී රහත් වෙන්නේ නිවනට යන්නේ. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මව් අවුරුදු 100කට ආසන්නයි. අන්තිම කාලේ තමයි එතුමිය සෝවාන් මගින් නිවනටපත් උනේ. වයසට යනකම් මගඵල නිවන් සුව ලබන්න බැරි වුණා. ඒ තමන්ගේ කුසල කර්මයන්ට අනුකූලවයි. ඒ නිසා අපි වයස ගැන නොසිතා පුළුවන් විදිහට පින් කරගන්න ඕන. වැඩිපුර භාවනාවට යොමු වෙන්න ඕන. බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා වැඩි කරගන්න ඕන. යටත් පිරිසෙන් සියලු සත්වයෝ සුවපත් වේවා යන වචනේවත් නිතර මෙනෙහි කරන හත් විශාල පිනක් ලැබෙනවා. මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න පුරුදු වෙන්න. ජීවිතය අනියතයි මරණය නියතයි කියලා මෙනෙහි කරා. එතකොට ඇලෙන්න, ගැටෙන්න, බැඳෙන්න තැනක් නැහැ. බොහොම නිදහස්ව අවසන් හුස්ම හෙලන්න පුළුවන්. ඒ දෙවි ලෝක වලින් ඇවිල් එක් කරගෙන යනවා. එහෙට ගිහිල්ලත් හොඳට පින්දහම කරගන්න පුළුවන්කම තියෙනවා. අන්නේ පුණ්‍ය සම්පත්තිය තමයි වැඩි දියුණු කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපට නිතර උපදෙස් දුන්නේ. පියුමතරා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ සුජාත නමින් පාංශුකූලික භික්ෂූන් වහන්සේ නමක් හිටියා. දායක පින්නතුල්ලා දෙන චීවර පුරවන්නේ නැහැ. ඒක පූජා කරනවා.
එහෙන් මෙහෙන් අහුලාගත්ත චීවරයක් වස්ත්‍රයක් තමයි පෙරවන්නේ. පාංසු ගාපති චීවරං පටික්කිපාමේ පාංසුකූලිකංගං සමාධයාමි කියලා ඒ ශික්ෂාපදේ සමාදන් වෙන්නේ. අදත් ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ දවසක් කුණු ගොඩක් කෝටුවකින් එහෙට මෙහෙට තල්ලු කරනවා. ගමේ නගරේ තියෙන කුණු කසල ගෙනත් දාපු ලොකු කුණු ගොඩක්. ඒ නගරේ කුලී වැඩ කරන මිනිස්සෙක් ඇහුවා ස්වාමීනි මොකද මේ කුණු ගොඩක් තල්ලු කරන්නේ එහෙට මෙහෙට? පින්වත මට ඕන වෙලා තියෙනවා රෙදි කෑල්ලක්. මේ මගේ සිවුර ඉරිලා මේ කෑල්ලක් මහගන්න ඕන මට රෙදි කෑල්ලක් ඕන වෙලා තියෙනවා. ඒක මම හොයනවයි කිව්වා. මෙතුමා දුවගෙන ගියා කඩේට. ගිහිල්ලා රෙදි කෑල්ලක් අරගෙන ඇවිදින් පූජා කරන අතට ගන්නෙ නැහැ. පාංශුකූල භික්ෂුව චීවරේ අතට ගන්නෙ නැහැ. ඒක බිමට දාන්න ඕන. බිමින් තමයි අහුල ගන්නෙ. පාංශුකූල සංඥාවෙන් අහුල ගන්න. ඊට පස්සේ මෙතුමා අනේ සංසාරේවත් කරගන්න බැරි වෙච්ච පිනක්නේ මං කළේ. දන ගහලා නලල බිම තියලා බොහෝම ගෞරවයෙන් වැන්දා. ඔච්චරයි පින. මෙතුමා මේ කරගනු ලැබූ පින බලන්න ගෞතම බුද්ධ ශාසනය දක්වාම සැප විපාක දුන්න. රෙදි කෑල්ලේ වටිනාකම ගොඩක් නැහැ. නමුත් අර පූජා කරපු වෙලාවේ චිත්ත ප්‍රසාදය හේතු කරගෙනයි මේසා විශාල සම්පතක් ලැබුවේ. පදුමුත්තරස්ස භගවතෝ සුජාතෝ නාම ශාවකෝ පංසුකෝලං ගවේ සන්තෝ සංඛාරේ චරති තදා. පියුමතරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සුජාත නමින් පාංශුකූලික භික්ෂුන් වහන්සේ නමක් හිටිය. පාංශුකූල රෙදි පමණයි පොරවන්නේ. දවසක් උන්වහන්සේට රෙදි කෑල්ලක් ඕන වෙලා කුණු ගොඩක් එහෙට මෙහෙට පෙරළමින් හිටිය. අණ්ඩයක් දාගන්න මේ කුඩේ රෙදි කෑල්ලක් ඕන වෙලා තිබුණා. නගරේ හංසවතියා පරේසංබතකා හරං උපන්ඩ දුස්සං දත්වාන සිරසාං අභිවාදියං. මම දුවගෙන ගියා කඩේකට. ගිහිල්ලා මම උපන්ඩ දුස්සං රෙදි කෑල්ලක් අරගෙන ආවා. මම ඒ කාලේ පරේසං බතකාහරං අනුන්ට බැලමේවර කරන කෙනෙක්, කුලිය වැඩ කරුවෙක්. ඒන් ලැබෙන දෙයකින් තමයි මම ජීවත් වන්නේ. අන්නේ වැටුපෙන් තමයි මම මේ රෙදි කෑල්ල ගෙනාවේ. ගෙනල්ලා පූජා කරලා ගෞරවයෙන් වන්දනාමාන කළා. එච්චරයි පින්කම. ඊළඟට උන්වහන්සේ කියන එක විපාකය. තේන කම්මේන සුකත්තේන චේතනා පනිදීහිච ජහෙත්වා මානුසං දේහං තාවතින්සේ අගච්ඡහං. ඒ වස්ත්‍ර පූජා පිනෙන් මම මනුස්ස ලෝකේ අතහැරලමා තවුතිසා දෙවොලු උපන්න. මනුස්ස ලෝකේ අතහැරලා මම දෙවොලුවට ගියා. මගේ හොඳ ප්‍රාර්ථනාවක් තිබුණා. චේතනා පනිදීහිච ගෞරවයෙන් මාය චීවර පූජාව කළේ සංසාර ගමන සැපවත් වේවා කියන අදහසින් පූජා කළේ. මම දෙව්ලොවට ගිහිල්ලා සකල සම්පත් මට පහළ වුණේ අර පාංශුකූලක භික්ෂූන් වහන්සේට කළ චීවර වස්ත්‍ර පූජාවේ අනුහසය. තෙත්තින්සක් කත්තුං දේවින්දෝ දේවරත්ජ මකාරයින් තතා සත්ත සතක් කත්තුං
චක්කවත්ති අහෝ සහං. මේ වස්ත්‍ර චීවර පූජාවේ අනුහසින් මම දෙව්ලොව සක්‍ර භවනී සක්‍ර දිව්‍ය රාජයා හැටියට 33 වාරයක් උපන්න. වාර 33ක් සක්‍ර දේවේන්ද්‍රයා පොඩි පිනක්ද බලන්න. 107 වාරයක් ලෝකේ අග රජ වුණා, චක්‍රවර්ති රජ වුණයි කිව්වා. බලන්න පොඩි පිනක්ද මෙතුමා මේ වින්දනය කරගෙන එන්නේ. නැවත නැවතත් එතුමා පින් කරගන්නවා. එතුමාට මතක් වෙනවා මේ චීවර පූජාවෙන් තමයි මට මේසා විශාල සම්පතක් ලැබුණේ කියලා. පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසංඛ්‍යං උපන්ඩ දුස්සං දානේන බෝධාමි අකුතු භයං. මට මේ ප්‍රදේශ රාජ්‍යවල ලැබුණු රජකම් සීමාවක් නැහැ. ඒ තරම් සම්පත් මට ලැබුණා. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුෙක්, මන්දබුද්ධික, අවාසනාවන්ත කෙනෙක් සතර පා දුකක් හම්බ වුණේ නැහැ. බලන්න හිතේ බලය. හිතේ බල සම්පන්නකම මේ කියන්නේ. ඉච්ඡාමානෝ අහං අත්ජ සකාන්ත සම්බතං කෝම කෝසෙයං චාදෙයං අණ්ඩ දුස්සදානිදං පලං. මම ලොකු ධනවතෙක් වුණා. මට පුළුවන්කම ලැබුණා කෝම කෝසෙය කියන වටිනා රෙදි වලින් විශාල පර්වතයක් වහන්න. ඒ තරම් ධනවතෙක් වුණා. ඒ ධනෙ ලැබුණේ මේ තුනුරුවන්ඩ කරපු මේ පූජාව. චීවර පූජාවේ බලය කියලා කිව්වා. කල්ප ලක්ෂයක් මම කවමදාකවත් දුර්ගතියට ගියේ නැහැ. සුගතියමයි හිටියේ කිව්වා. එතකොට දැන් බලන්න භික්ෂූන් වහන්සේ නමකට කළ පූජාව ලෞතුරා බුදු කෙනෙකුට පූජාවක් කළා නම් මොනතරම් පිනක් ලැබෙයිද? බණඩිංගක් ඇහුවා නම් කොයිතරම් පිනක් ලැබෙයිද? භාවනාවක් කළා නම් මොනතරම් පිනක් ලැබෙයිද? අර වස්ත්‍ර පූජාවට එහෙමනම් තව පින ටික වැඩි කරගත්තා නම් මොනතරම් අනුසස් ලැබෙනවද? අද අපට සියලුම පින්කම් කරගන්නට වාසනාව ලැබිලා තියෙනවා. සංඝික දාන, සලාක දාන, දන්සල් පැවැත්වීම, බුද්ධ පූජා, මල් පහන් ගිලන්පස පූජාව, මව්ට සැලකීම, පියාට සැලකීම, බණ ඇසීම, භාවනා කිරීම ඔක්කොම කරගන්න ලැබිලා තියෙනවා. කල් නොදමා අදාදම කරගත්තොත් සංසාර ගමන නම් කවදාකවත් දුක් විඳින්න ඕන නැහැ. සැපෙන් ඉන්න පුළුවන්. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ඔය මහා පින්දහම් කරන මිනිස්සු හදිසියේ දුක් විඳලා මරණයට පත් වුණොත් මොකද වෙන්නේ? හොඳ උපදේශයක් දුන්න එක මතක තියාගන්න. පින්වත, මැටි භාජනයකට තෙල් පුරව ගන්නවා. මේ තෙල් පාත්‍රය අරගෙන ගිහලා ගඟට දානවා. ගඟට දාපු ගමන් තෙල් ටික උඩින් පාවෙල යනවා, තෙල් භාජනේ යටට යනවා. ඒ වගේ තමයි පින්වත මේ ශරීරයේ ඇද වැටෙනවා. ඒ තැන්වල කරගත්තු දේ තමා පස්සෙන් යන උඩ පාවෙල යන හොඳ තැනකට යන්න පුළුවන් කිව්වා. හොඳ තැනක උපදින්න පුළුවන් කිව්වා. මොකද තෙල් ගඟ ඇතුළට යන්නේ නැහැ. වතුර උඩ පාවෙනවා. ඒ පුණ්‍යවන්ත ජීවිතේ අන්නේ වගේ පිනෙන් පාවෙනවයි කිව්වා. හොඳ තැනක උපදිනවයි කිව්වා. එනිසා අපිට කියන්න බෑ මේ තැනැත්තා දුක් විඳලා මරණයට පත් වුණා, අනේ අපායට යන්න ඇති කියලා කාටවත් කියන්න බෑ. එක රහතන් වහන්සේ නමක්, එක ස්වාමීන් වහන්සේ නමක් හිටිය දරුණු වේදනාවකින් මරණයට පත් වුණා. හැමෝම කිව්වා
ලේවිලක් මැද වැටිලා අපවත් වන නිසානේ අපායට යන්න ඇති. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කිව්ව මහණෙනි මේ දේහේ ආදාහනය කරලා අලු ටික තැන්පත් කළ කුඩා සෑයක් හදන්න කියලා. ඒ කටයුතුත් කරලා ධර්මශාලාවේ හැන්දෑවේ කතාවක් යන අනේ මේ හාමුදුරුව අපායට යන්න ඇති. ඒ තරම් දරුණු වේදනාවකින් මරණයට පත් වුණා. මේක බුදුරජාණන් වහන්සේට ඇහුණා. උන්වහන්සේ පහදා දෙන මහණෙනි ඒ භික්ෂූන් වහන්සේ මනුස්ස ලෝකේ උපන්නේ නැහැ. චාතුරු මහරජකාදී සදෙව්ලොවට ගියේ නැහැ. නරකාදී සතර අපායකට ගියේ නැහැ. බඹලොවට ගියේ නැහැ. එහෙනම් ස්වාමීන් උපන්නේ කොහේද? මහණෙනි භික්ෂූන් වහන්සේ රහත් බවින් නිවනට පත් වුණා කිව්වා. ලේවිලක් මැද වැටිලා දරුණු වේදනාවකින් ඉඳලා රහත් වුණේ කොහොමද කියලා අයහුවා. මහණෙනි මං ඔබලාට කියලා තියෙනවා නේද? ඕනම වේදනාවක් ආවොත් වේදනාව මෙනෙහි කරන්නට කියලා වේදනානුපස්සනා සතිපට්ඨානෙ. හිත වේදනාවෙන් දරුණු වෙන්න වේදනයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැඩිව මෙනෙහි කරගෙන යනකොට ඒ ස්වාමීන් වහන්සේගේ වේදනාව යට වුණා. වේදනානුපස්සනාව ඉදිරියට ආවා. මරණයයි රහත් වීමයි දෙක එකටම සිද්ධුණයි කිව්වා. බලන්න විස්මිතම අවස්ථාවක්. ඒ වගේ වේදනාවක් දැනෙන අපටත් ඔන්න ඔය වේදනාව මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. දත් වේදනා, විෂේ වේදනා, බඩේ වේදනා, ඇඟේ වේදනාද දැනෙන්න පුළුවන්. වේදනාවයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දිගට මෙනෙහි කරන්න. වේදනාව යට වෙනවා. උහුල ගන්න පුළුවන්. පින තිබුණොත් රහත් වීමත් සිදු වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අපි හරියට ක්‍රියාත්මක කළොත් අපට සංසාර ගමනේ මොනම දෙයකින්වත් අඩු ලොහුඩුවක් වන්නේ නැහැ. දුකින් නිදහස් වෙන්නත් නිවනටපත් වෙන්නත් පුළුවන්. එතකොට මේ දේශනය අනුව චීවර පූජාවෙන් කල්පලක්ෂයක් අනුසස් ලැබුණා නම් බණඩිංගක් ඇහුවොත් භාවනාවක් කළොත් තුනුරුවන්ට ගෞරවය කළොත් සීල සමාධි ප්‍රඥා ගුණ වැඩුවොත් මොන තරම් පිනක් ලැබෙයිද? ඒ නිසා වැඩි වැඩියෙන් දාන සීල භාවනා පින්කම් කරගනිමු. සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගනිමු. මොනම දෙයක් ගැනවත් ඇලීමක් බැඳීමක් ගැටීමක් තබා ගන්න නැතුව වාසනාවන්ත ජීවිතයක් ගත කරමු. සුඛිත මුදිත ජීවිතයක් ගත කරමු. මෙලොව ජීවිතයේ වාසනාවන්ත වී පරලොව ගමන සුගතියක්ව පාරමී පුරාගෙන ගිහිල්ලා ඔබ අප සියලුම දෙනාට මේ මහා පින්කම ජරා මරණාදී දුකින් නිදහස්ව ලැබෙන අමහා නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට ඕන. එහෙමනම් ආදරණීය මව් පෙරමුණේ තබාගෙන බියගම යටවත්ත පාර පදින් චරුණ සාන්ත මහබේසිංහ මහත්මයා ආර්යවතීශ්වරගේ මාතාව යන මව් පෙරමුණේ තබාගෙන තමයි තමන්ගේ ඥාතීන් දරුමුණුබුරන් කැටුව මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා සමස්ත ලෝකයට මේ ධර්ම දේශනාව විසුරුවා හැරීමට දායකත්වයේ දරුවේ. එහෙමනම් බණට ආරාධනා කරලා තුනුරුවන්ට ගෞරවය පුද කරලා ශීලයක පිහිටාගෙන සද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමෙන් චිත්ත ප්‍රසාදයෙන් යුක්තව ධර්මානුශාසනාව ශ්‍රවණය කර අතිවිශාල පිනක් හිමි කරගන්නට මේ මෑණියන් ඇතුළු හැමෝටම වාසනා සම්පත්තිය සැලසුණා. ඒ ගැන නිතර නිතර හිතා සන්තෝෂ වෙන්න ඕන. අබේසිංහ පවුලේ සෝමසේන මහත්මයා, මංජුල මහත්මයා, ලීලාවතී මහත්මිය, ඊශ්වරගේ පවුලේ සුසීමා මහත්මිය, නිස්සංකමයා මනෝරී මෙනවිය, කොල්ලෝරේ පවුලේ මියගිය සියලු දෙනාමත්, ඈපා පවුලේ මියගිය සියලු දෙනාමත්, මලිත් ප්‍රනාන්දු පවුලේ මියගිය සියලු දෙනාමත්, රත්නසිරි ගමගේ පවුලේ පරලෝකීය ඥාතීනුත් අරමුණු කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ තම තමාගේ
නමින් පරලෝකීය මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාතීන් සහෝදර සහෝදරයන් දුවා දරුවන් ඥාතීන් නැතොත් පරම්පරානුගතව හෝ ඒ හැම දෙනාම මේ උදාර පින් ලබාගෙන හැම දෙනාම සැපයට පත් වේවා යුවරණ සැප බල ඥාන සම්පත් ලැබේවා සුගති සම්පත් ලැබේවා දීර්ඝව ජීවිත ලැබේවා දුගී දුප්පත්කමක් අසරණ අනාථකමක් කිසි කලක වන්නම වේවා වාසනාවන්ත ජීවිත පෙළක් ලැබමින් පාරමී ගුණ දියුණු කරලේ හැමෝටම අමා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අපවත් වේවදා අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වේවදාල මහ සංඝරත්නයටත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් කොරෝනා වෛරසයෙන් පරලෝකයටත් එවැගේම ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාගේත් පරලෝකීය තමගේ ඥාතිවරුත් මේ මහේ ශාක්‍ය මහානුභාව සම්පන්න පින දැක අනුමෝදන් වේවා මෙපින් වලින් ඒ අයටත් වාසනාවන්ත මහේ ශාක්‍ය සුරමත් ජීවිත පෙළක් ලැබේවා පාරමී ගුණ දියුණු කොට නිවන් පසක් කරගන්න මේ පිනත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරලා පින් දෙන්න ඕන. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සුමන සමන් දිව්‍ය රාජවරු මෙන්බෝසතානන් දුටුගමන දිව්‍ය රාජයා මහා මායා දිව්‍ය රාජයා සක්දෙව් රජතුමා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ප්‍රමුඛ සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා දෙවියන්ගේ තියසයි සුරු සැප සම්පත් අභිවර්ධනය වේවා බුද්ධ ශාසනයටත් මේ හැමෝටමත් ලක්දරණටත් ධාර්මික දේව ආරක්ෂාව ලබා දෙත්වා දෙවියන්ටත් තමහ මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ පහදා වඩා තබා සුජීවත් වෙන මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට නෑදෑ හිතමිතුරන්ටත් මේ පින් අත්වලේ හැමෝමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ දියුණුව සත සාන්තිය සැලසේවා. පෙබරවාරි 17 වෙනි දිනද උපන්දිනයේ සමරන අනුරසාන්ත අබේසිංහ මහත්මයාට සුබ වාසනාවන්ත ජන්මදිනයක් වේවා. තිබෙන අසනී පපුළු පද්දරව නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල දුර වේවා. කරන කියන සිතන සෑම දෙයක්ම සඵල වේවා. පින්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරගන්න වාසනාව සැලසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සෙත් පතන්න ආශිර්වාද කරන්න. ජනවාරි 4 වෙනි දින උපන්දිනයේ සැමරු ආර්යවතීස්වරගේ මාතාවටත් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තව තවත් මහා පින්දහන් සිදු කරගන්න බුතුමීට වාසනාව ලැබේවා. සිතන පතන සම්‍යක් ප්‍රාර්ථනාව මුදුන්පත් වේවා. සියවස් කලක් දීර්ඝායුෂ අත් වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම තම තමන්ගේ දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට ඒ අයගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සුබ අනාගතයක් වේවා දියුණුවක් වේවා. බෞද්ධ නාලිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැමෝටමත් සෙත සාන්ති ආපද දියුණුව ආරක්ෂාව ආශිර්වාදයේ පිණිස පවතිවා. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උදාර පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහ සෑරදුන් වහන්සේගේ අනුභවයෙන් කේස ධාතුන් වහන්සේලා ලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දලදා වහන්සේ සතර ශ්‍රීපාදස්ථානයේ අනුභව බලයෙන්ද බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනේ අනුභව බලයෙන්ද ලොම්බිනී බරණැස කුසිනාරාව ජේතවනාරාමේ වේළුවනාරාමේ අපි අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභව බලයෙන්ද තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා අෂ්ට ද්‍රෝණයක් සොළොස් නැලියක් සරුවක්න ධාතුන් වහන්සේලා අනුභවයෙන්ද අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයන් අනුභව බලයෙන්ද තණ්හංකර මේදංගල සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝවිත අනෝම දස්සේ පදුමනාරද පදුමුත්තර සුමේද සුජාත පිය දස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධාත් තිස්සබස විපස්සී සකී වෙස්සබෝ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභව බලයෙන් බුද්ධ ඉරිධානුභව බලයෙන් නවල උතුරා ශ්‍රී සද්ධර්ම රත්නය අනුභවයෙන් ආදී මහා සංඝ රත්නය අනන්ත ගුණ බලයෙන්
දෙව්රක වරණෙන් කල්යාණ මිත්‍රන්ගේ ආශිර්වාදයෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ජන්මදින සිහිපත් කරන බියගම යටවත්ත පාර පදිංචි අරුණ සාන්තබේසිංහ මහත්මයාටත් මෑණියන්ව නාරිවති ඊශ්වරගේ මාතාවටත් තමන්ගේ දරුමුණුබුරන්ටත් ඥාතීන්ටත් මේ ධර්ම ශ්‍රවණය කළ හැමදෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා වරණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා දීර්ඝායුෂත් වේවා ධන දානීය ඇසීසුරු සැප සම්පත් වැඩි දියුණු වේවා තම තමන්ගේ රැකී රක්ෂාවන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දාන සීල භාවනා පින්කම් සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු වේවා තිබෙන අසනී පපුළු පද්‍රව නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල අනවින කොඩවින බන්ධන යක්ෂ ප්‍රේත බොහෝ තමනුස්ස කරදර දුර වේවා ගිනි ජල වසවි සවියාවුදන විපත්ති වලකීවා සොර සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් දුර්ජනයන්ගෙන් වල පීඩා වලකීවා මරණයේදීත් මේ උදාර පින්කම් සිහිපත් වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර පාදුකා සාගින වේදනාව දුගී මගී අසරණ කමක් සතර පාදුකා කන්දයේ බිහිරි ගොළුෙක් වැනි අවාසනාවන්ත ජීවිතයක් මේ පින් බලෙන් නම වේවා වාසනාවන්ත ගුණ ඇති මව්පියන් ගුරුවරුන් ඥාතීන් සංසාරෙදිත් අපට ලැබේවා බුදුපසේ බුදු මහරහත් උතුමෝද මුණ ගැසේවා සුවසේ පාරමී ගුණ දියුණු කරලා ඔබ අප හැම දෙනාටම මේ මහේශාක්‍ය මහානුභාව සම්පන්න පින්කම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසනසේ පැමිණ වැඩ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර මහා නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු